සංයුක්ත ගණිතයේ ඉතාමත් වැදගත් පාඩමක් වන සම්භාවිතාවය පිළිබඳ මූලික හැඳින්වීමක් කිරීමට තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. සම්භාවිතාවයේ ප්‍රශ්නය ගත්තාම උසස් පෙළ විභාගයේදී ළමයෙකුට පිළිතුරු ලබා දිය හැකි ඉතාමත් හොඳ ප්‍රශ්නයක් විදිහට මම දකිනවා. නමුත් මේක අවාසනාවට කාරණේ වෙන්නේ ළමයි ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේ සම්භාවිතාවයේ ප්‍රශ්නේ තෝරාගන්නේ. මේකට එක්තරා හේතුවක් වෙනවා මේ සම්භාවිතාවය සහ සංඛ්‍යාන කියන පාඩම් දෙකකින්ම තමයි මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. මේ පාඩම් දෙකම 13 වසර ඇප්ලයිඩ් වල අන්තිම පාඩම් දෙකක් වෙනවා. ඒක එක්තරා හේතුවක් වෙනවා. එතකොට මේ පාඩම මේ ගත්තම සාපේක්ෂව ඉතාමත් අනිත් පාඩම් වලට එක්ක ගත්තම ටිකක් ලේසි පාඩමක් වෙනවා. මොකද හේතුව අපේ ඇප්ලයිඩ් කොටස ගත්තාම මේක ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. ස්ථිතික, ගතික, සංඛ්‍යානය සහ සම්භාවිතාවය කියලා. එතකොට සංඛ්‍යානය සහ සම්භාවිතාවය කියන පාඩම් දෙක ගත්තාම මේක අපේ වෙනම පාඩම් දෙකක් වෙනවා. එතකොට ඊටු සියල්ලම ඇප්ලයිඩ් වල අනිත් සියලුම පාඩම් මේ ස්ථිතික සහ ගතික කියන කොටස් දෙකට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මේ සම්භාවිතාවය සහ සංඛ්‍යාන කියන පාඩම් දෙක වෙනම පාඩම් දෙකක් වෙනවා හා ඒ පාඩම් එක්ක අනිත් කිසිදු පාඩමක සම්බන්ධතාවයක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ සම්භාවිතාවය සංඛ්‍යාන කියන පාඩම් දෙක ළමයෙක් හොඳට ඉගෙන ගත්තොත් එහෙනම් පහසුවෙන් විභාගෙට උත්තර දෙන්න තෝරා ගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් වෙනවා. ඒත් එක්කම මේ සම්භාවිතාවය සහ සංඛ්‍යාන කියන පාඩම් දෙකෙන්ම කෙටි ප්‍රශ්නත් දෙකක් එනවා. ඒකට ලකුණු 200ක ප්‍රශ්න ඇතුළත් වෙන පාඩම් දෙකක් විදිහට මේ පාඩම් දෙක දකින්න පුළුවන්. සම්භාවිතාවය කියන්නේ මොකද්ද? සම්භාවිතාවය කියන්නේ අපිට එදිනදා ජීවිතයේදී පැනනගෙන ගැටලු සහ සිද්ධි මේවට අනාගතයේදී මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන පාඩමක්. අනාගතයේදී සිදුවීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන පාඩමක් තමයි මේ සම්භාවිතාවය කියලා කියන්නේ. එතකොට මේ සම්භාවිතාවයේදී අපිට සම්භාවිතාවයටම ආවේනික වූ වචන සෙට් එකක් හම්බ වෙනවා. එතකොට මේ වචන වලින් මොනවද කියවෙන්නේ කියන එක ගැන අපි මූලිකවම දැනගෙන තියෙන්න ඕනේ. අපිට සම්භාවිතාවයේදී නිතරම හම්බ වෙන වචනයක් තමයි සසම්භාවී පරීක්ෂණයක් කියන එක. එතකොට මොකක්ද මේ සසම්භාවී පරීක්ෂණය කියන්නේ? පරීක්ෂණයක් කියන්නේ නම් දැන් අපි සරලව ගත්තොත් එම් කාසියක් උඩ දානවා. ඒක පරීක්ෂණයක්. ධාතු ගැටයක් උඩ දානවා. ඒක පරීක්ෂණයක්. ඒ වගේ දෙයක් තමයි පරීක්ෂණයක් කියලා කියන්නේ. එතකොට සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ එකම තත්වයකදී නැවත නැවත සිදු කරන්න පුළුවන් වෙන මේ පරීක්ෂණය. ජීවිත කාලෙට එකපාරක් වෙනවා නම් ඒ වගේ දෙයකට අපි සම්භාවිතාවය කියන්නේ නෑ. මේක නැවත නැවත අපිට සිදු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ පරීක්ෂණයට ප්‍රථම විය හැකි ප්‍රතිඵල අපිට හරියටම කියන්න බැරි වෙන්න ඕන. දැන් අපි ඒකට ගන්න සරලම උදාහරණය තමයි සම්භාවිතාවේදී කාසියක් උඩ දානවා, ධාතු ගැටයක් උඩ දානවා. මේ වගේ දේවල් ගන්න. ඒ වුණාට අපි මේ වගේ දේවල් වලට නෙවෙයි සම්භාවිතාවය කතා කරන්නේ. ඊට වඩා සංකීර්ණ දේවල් වලට. මූලිකව අපි මේකේ තියෙන දේවල් අවබෝධ කරගන්න තමයි අපි මේ වගේ උදාහරණ ගන්නෙ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ධාතු ගැටයක් උඩ දාන උදාහරණයක්. ධාතු ගැටයක් උඩ දානකොට අපිට ධාතු ගැටේ උඩ දාන්න කලින් වැටෙන්න කලින් අපිට කියන්න බෑ මේකේ වැටෙන සංඛ්‍යාව ගැන අපිට කියන්න බෑ. එතකොට මේ පරීක්ෂණයට ප්‍රථම විය හැකි ප්‍රතිඵලය නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි වෙන්නත් ඕන. ඒ වගේමයි පරීක්ෂණයට ප්‍රථම වෙන්න පුළුවන් සියලුම සිද්ධීන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ කියන්නේ ධාතු ගැටයක් උඩ දැම්මොත් මට කියන්න පුළුවන් එක වැටෙන්න පුළුවන්, දෙක වැටෙන්න පුළුවන්, එහෙම නැත්නම් තුන වැටෙන්න පුළුවන්, හතර වැටෙන්න පුළුවන්, පහ වැටෙන්න පුළුවන්, හෝ හය වැටෙන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යාවලින් එකක් තමයි වැටෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ දෙයකට තමයි අපි සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ එකම තත්ත්වයකට නැවත නැවත සිදු කරන්න පුළුවන් වෙන්නත් ඕන. පරීක්ෂණයට ප්‍රථම වෙන සිදු විය හැකි ප්‍රතිඵලය නිශ්චිතව ප්‍රකාශ කරන්න නොහැකි වෙන්නත් ඕන. ඒ වගේම පරීක්ෂණයට ප්‍රථම විය හැකි සියලු ප්‍රතිඵල ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒතකොට මෙන්න මේ වගේ පරීක්ෂණයක් අපි හඳුන්වනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. ඒත් එක්කම මේකේ නිතරම කතා කරන තව දෙයක් තමයි නියැදී අවකාශය. නියැදී කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ නියැදී අවකාශය කියන්නේ පරීක්ෂණයකදී විය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයක් අපි හඳුන්වනවා නියැදී අවකාශය විදිහට. එතකොට අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම කාසියක් උඩ දාන එකක් ගත්තොත් කාසියක් උඩ දාන සිදුවීමක් ගත්තොත් එහෙම අපි ඒකේ නියැදී අවකාශය හඳුන්වන්න පුළුවන් අපිට. නියැදී අවකාශයේ සංකේතය අපි හඳුන්වන්නේ S මගින්. S. එතකොට අපි කලින් සිලබස් එකේදී අපි කතා කරා ඔමෙගා කියලා. ඔමෙගා වලින් තමයි අපි කලින් කතා කරේ.
එතකොට අපි අලුත් සිලබස් එකේදී අපි හඳුන්වන්නේ S මගින්. එතකොට නියදී අවකාශය කියන්නේ පරීක්ෂණයක විය හැකි සියලු ප්‍රතිඵල අඩංගු කුලකය තමයි අපි නියදී අවකාශය කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට අපි කාසියක් උඩ දාන පරීක්ෂණයක් ගමුකෝ. එතකොට කාසියක් උඩ දැම්මුත් එහෙම ඒකේ වෙන්න පුළුවන් හිස වැටීම, එහෙම නැත්නම් අගේ වැටීම. එතකොට මේක විය හැකි සියලු ප්‍රතිඵල තමයි හිස වැටෙන්න පුළුවන්, හෙඩ්, අගේ වැටෙන්න පුළුවන්, ටේල්. මේ දෙක තමයි අපිට වෙන්න පුළුවන්. තව උදාහරණයක් ගමු අපි. එතකොට අපි මෙතනින් එහාට කතා කරගෙන යන්නේ අපේ පරණ සිලබස් එකේ ගණන් වල ගත්තම නියදී අවකාශයට මේගොල්ලෝ දීලා තියෙන සංකේතය තමයි ඔමෙගා. එතකොට අපි 2019 පස්සේ විභාග වලට ගත්තාම එතනින් පස්සේ වගේ අපිට තියෙන සංකේතය තමයි S. හරි. මම තව උදාහරණයක් ගන්නම්. තව උදාහරණයක් මේ නියදී අවකාශය ලියන්න. අපි ගමු කාසියක් දෙවතාවක් උඩ දැමීම. හරි. කාසියක් දෙවතාවක් උඩ දැමීම. එතකොට කාසියක් දෙවතාවක් උඩ දැම්මොත් එහෙම අපිට මේකේ නියදී අවකාශය ලියන්නවා පළවෙනි අවස්ථාවේ හිස වැටීමයි දෙවෙනි අවස්ථාවේ හිස වැටීම. එහෙම නැත්නම් පළවෙනි අවස්ථාවේ හිස දෙවෙනි අවස්ථාවේ අගය. පළවෙනි අවස්ථාවේ අගය දෙවෙනි අවස්ථාවේ හිස. නැත්නම් අගය දෙකක් TT දෙකක්. එතකොට මෙන්න මේ විදිහට අපිට නියදී අවකාශය දක්වන්න පුළුවන්. right. එහෙනම් අපි මේ සරල උදාහරණයක් ගත්තා. එතකොට අපිට ධාතු කැටයක් උඩ දැම්මොත් 1 2 3 4 5 6 කියන සංඛ්‍යා වලින් අපිට යාගේ නියදී අවකාශය දක්වන්න පුළුවන්. අපිට ඒ වගේම හම්බෙන තවත් වචනයක් තමයි සිද්ධිය. එතකොට සිද්ධියක් කියලා අපි කියන්නේ නියදී අවකාශය. අපි නියදී අවකාශයේ සිද්ධියට හඳුන්වන්නේ. නියදී අවකාශයේ ඕනෑම උපකුලකයක් සිද්ධියක් විදිහට හඳුන්වනවා. අපි ඒකට සරල උදාහරණයක් ගමු. එතකොට අපි මුලින්ම ගත්ත උදාහරණයක් ගමු කාසියක් උඩ දැමීම. කාසියක් උඩ දැමීම ගත්තොත් හිස වැටෙන්න පුළුවන්, අගේ වැටෙන්න පුළුවන්. එතකොට මේකේ උපකුලකයක් ඕනම උපකුලකයක් අපි සිද්ධියක් කියලා හඳුන්වනවා. එතකොට මේකේ තියෙන උපකුලක අපි බලමු හිස වැටීම. මේක උපකුලකයක් නේද? ඒ වගේම අගේ වැටීම. මේකත් උපකුලකයක්. ඒ වගේම උපකුලක අර්ථ දැක්වීමේදී අපි පොඩි පන්තිවේදී උපකුලක අර්ථ දක්වලා තියෙනවා. එතකොට මේ උපකුලකයක අර්ථ දැක්වීමේ තියෙනවා අභිශුන්‍ය කුලකයක් ඕනම කුලකයක උපකුලකයක් කියලා. එතකොට ඒ අර්ථ දැක්වීම නිසා මේක එනවා. එහෙම නැත්නම් මේක වෙන දෙයක් නෙවෙයි. කාසියක් උඩ දැම්මොත් මේ හිස හෝ අගේ වැටෙන්න පුළුවන්. එහෙම නැතුව කිසි දෙයක් නොවැටෙන අවස්ථාවක් එන්නේ නැහැ. මේක අර්ථ දැක්වීම නිසා තමයි මේක ආවේ. ඒ වගේම අපිට කාසියක් උඩ දැම්මොත් හිස අගේ වැටීම මේකත් අපිට සිද්ධියක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේක පොඩ්ඩක් පැහැදිලි වෙන්න කියන්නම්. දැන් අපි කිව්වොත් එහෙනම් අපි ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම ධාතු කැටයක් උඩ දැම්මොත් ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම කියන එක අපිට සිද්ධියක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම කියන එකේ තියෙන්නේ එක අවයවයක් නෙවෙයි. ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම ඒ කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ සිද්ධියක්. 2 4 6 නේද? ඒ වගේ මේකේ සිද්ධියක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේක අපිට මේ නියදී අවකාශයේ තියෙන උපකුලක ගාන අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට දෙකේ අවයව ගානෙන් ගන්න. දෙකේ බලය අවයව ගාන. එතකොට දෙකේ වර්ගය 4යි. එහෙනම් අවයව දෙකක් තියෙනවා නම් මේකේ උපකුලක 4ක් තියෙනවා. ඒ වගේම අවයව 3ක් තියෙන නියදී අවකාශයක් නම් දෙකේ 3 වෙනි බලය. එතකොට ඒකේ උපකුලක 8ක් තියෙනවා. මේ විදිහට තමයි උපකුලක ගාන එන්නේ. right. එතකොට නියදී අවකාශයේ ඕනෑම උපකුලකයක් අපි සිද්ධියක් විදිහට හඳුන්වනවා. එතකොට මේකේ තවත් අපිට හම්බ වෙන වචනයක් තමයි සිද්ධි අවකාශය කියලා. සිද්ධි අවකාශය. එතකොට මේ සිද්ධි අවකාශය කියලා කියන්නේ මේ අවකාශය කියන්නේ සියල්ලම. එතකොට සියලුම සිද්ධීන් අඩංගු කුලකයට අපි කියනවා සිද්ධි අවකාශය කියලා. එතකොට මෙන්න මේ සිද්ධියට මේ නියදී අවකාශයේ තියෙන සිද්ධීන් ටික. මේ තමයි සිද්ධීන් ටික. එතකොට මේ සියලුම සිද්ධීන් අඩංගු කුලකය අපි හඳුන්වනවා සිද්ධි අවකාශය කියලා. සිද්ධි අවකාශය. සිද්ධි අවකාශයට අපි ගන්න සංකේතය තමයි කර්ල් E. සිද්ධි අවකාශය. එතකොට අපිට සාමාන්‍යයෙන් ගානක් හඳුන්වනකොට අපිට කියනවා මෙන්න එහෙම යම් නියදී අවකාශයකට ඇතුළත් මේ සිද්ධි අවකාශයේ වූ සිද්ධියක් කියලා. එතකොට එන්නේ විස්තර ටික තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අපිට හම්බෙන විශේෂ සිද්ධීන් තියෙනවා මේකෙදී. සම්භාවිතාවේදී අපිට හම්බෙන විශේෂ සිද්ධීන් වර්ග කිහිපයක් තියෙනවා. මේකෙදී අපිට හම්බ වෙනවා සරල සිද්ධීන් කියන එක. සරල සිද්ධීන් කියන්නේ
සරල සිද්ධීන් ගත්තොත් දැන් අපි කියවන නියති අවකාශයේ ඕනම උපකුලකයක් අපි සිද්ධියක් විදිහට හඳුන්වනවා කියලා. එතකොට සරල සිද්ධීන් කියලා අපි හඳුන්වන්නේ තවදුරටත් බෙදා දක්වන්න බැරි ඒවාට අපි කියනවා සරල සිද්ධීන් කියලා. එතකොට අපිට මෙතෙන්දී හම්බ වෙන සරල සිද්ධීන් වෙනවා H T කියන දෙක සරල සිද්ධීන්. මොකද මේවා තවදුරටත් බෙදා වෙන් ගන්න බැරි සිද්ධීන්. ඒ වගේම තවත් සිද්ධීන් වර්ගයක් අපිට හම්බ වෙනවා සංයුත සිද්ධීන්. සංයුත සිද්ධීන් කියන්නේ ඒවා තවදුරටත් සරල සිද්ධීන් බවට බෙදා වෙන් ගන්න පුළුවන් සිද්ධීන් අපි කියනවා සංයුත සිද්ධීන් විදියට. ඒ වගේම අපි මෙතෙන්දී අපිට හම්බ වෙන තවත් සිද්ධියක් ගැන කතා කරනවා අභිශුන්‍ය සිද්ධිය කියලා. එතකොට මේ අභිශුන්‍ය සිද්ධිය කියන එකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා අභිශුන්‍ය සිද්ධිය කියන්නේ දැන් මෙතන අභිශුන්‍ය කුලකයක් තියෙනවා නේද? මෙන්න මේ කුලකයට අදාළ සිද්ධිය තමයි අභිශුන්‍ය සිද්ධිය කියලා හඳුන්වන්නේ. එතකොට මේ අභිශුන්‍ය සිද්ධිය කියන එකට සංකේතයක් නැහැ. මේ අභිශුන්‍ය සිද්ධිය කියන එක කවදාවත් වෙන්න බැරි දෙයක්. කවදාත්ම වෙන්නේ නැති දෙයක්. දැන් කාසියක් උඩ දැම්මොත් අභිශුන්‍ය සිද්ධියක් වෙන්න බෑ. කාසිය කිසිම පැත්තක් නොවැටි තියෙන විදිහක් නැහැ. ඒ වගේම ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම 1 සිට 6 දක්වා සංඛ්‍යාවක් නොවැටි තියෙන විදිහක් නැහැ. ඒකට අභිශුන්‍ය සිද්ධිය කියන්නේ කවදාත්ම වෙන්නේ නැති සිද්ධියක්. අභිශුන්‍ය සිද්ධිය. ඊළඟට අපි තවත් සිද්ධියක් ගැන කතා කරනවා අනුපූරක සිද්ධිය කියලා. අනුපූරක සිද්ධිය. එතකොට මේ අනුපූරක සිද්ධිය කියලා අපි හඳුන්වන්නේ මේ අනුපූරක සිද්ධිය කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට අපි ගමුකෝ ධාතු කැටයක් උඩ දැමීම. එතකොට ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම ධාතු කැටේ නියති අවකාශය අපිට ලියන්න පුළුවන් 1 සිට 6 දක්වා සංඛ්‍යා නේද? 1 2 3 4 5 6 කියන මේ සංඛ්‍යා තමයි ධාතු කැටයක් උඩ දැම්මොත් අපිට වෙන්න පුළුවන් දේවල් ටික තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ නියති අවකාශය. එතකොට මේකේ අපි හිතමු මම ගන්නවා සිද්ධියක් A කියලා සිද්ධියක් ගන්නවා ඉරට්ටේ සංඛ්‍යාවක් වෙටි 2 4 6 මේ තමයි A ගේ අවයව. එතකොට A ගේ අනුපූරක සිද්ධිය. ඒ කියන්නේ A කියන කෙනා ගත්තොත් එහෙම A කියන කෙනා අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕන A ගේ අවයව x කියලා මම ගත්තොත් මේ x කියන කෙනා අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕන මේ නියති අවකාශයට. ඒ කියන්නේ මේ නියති අවකාශයේ අවයව වලින් විතරයි අපිට A කියන්න පුළුවන්. ඒ කියන්නේ A සිද්ධියට අදාළ නොවන අපි දන්නවා ඩෑෂ් කියවට පස්සේ නේද? ඩෑෂ් කියන්නේ Aට අදාළ නැති අවයව. එතකොට Aට අදාළ නැති අවයව කියලා මට 7 8 කියන්න බෑ. Aට අදාළ නොවන නමුත් S නියති අවකාශයට අයත් අවයව තමයි අපි A' වලින් හඳුන්වන්නේ. එතකොට A' කියන්නේ x ට අයිති අවයව. මේ නියති අවකාශයට අයත් අවයව. එතකොට නියති අවකාශයට අයත් වෙන්න ඕන. ඒ වගේම Aට අයිති නොවෙන්නත් ඕන. එතකොට මේ අවයව A කියන කුලකයට අයත් නොවන අවයව. x කියන කෙනා අයිති නැහැ Aට. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට A' කියන කුලකය හඳුන්වන්න පුළුවන්. එතකොට A' කියන කුලකය අපි ගත්තොත් අපිට මේ හැඳින්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. A' කියන කෙනා අපිට ලියන්න පුළුවන් Aට අයිති නැති අවයව විදිහට තියෙන අපිට 1 3 5. මෙන්න එහෙනම් අපිට A සිද්ධියට අයත් නොවන අවයව A' අනුපූරක සිද්ධිය. අපිට තවත් හම් වෙන සිද්ධියක් තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධිය. අපි දන්නවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධිය කියන්නේ අපි ඕලෙවල් කාලේ ඉඳලම දන්න දෙයක්. ඒතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියලා කියන්නේ යම්කිසි සිද්ධීන් දෙකක් සමගාමීව සිදු නොවේ නම් ඒ කියන්නේ ඒ සිද්ධීන් දෙක එකවර සිදු වෙන්නේ නැත්නම් අන්න ඒවට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් වල විශේෂත්වය තමයි මේ සිද්ධීන් දෙකම එකවර සිදු වෙන්න බෑ. ඒ කියන්නේ මේ දෙන්නටම පොදු අවයව තියෙන විදිහක් නැහැ කියන එක. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක ඒ සිද්ධීන් වලට පොදු අවයව පවතින්නේ නැහැ. එහෙනම් අපි A හා B සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියලා කිව්වොත් මේ A හා B සිද්ධීන්ගේ ඡේදනයක් නැහැ. මේවා වෙන වෙනම තමයි පවතින්නේ. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක් අපි හඳුන්වා ගන්න පුළුවන් අපිට A ඡේදන B අභිශුන්‍යයි නම් මේවට පොදු අවයව නොමැති නම් මේ වගේ එකක් අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියක් කියලා. ඒ වගේම තවත් අපිට හම්බ වෙන තවත් විශේෂ දෙයක් තියෙනවා සිද්ධියක් මේක අපිට ඕලෙවල් කාලේදී හම්බුන්නේ නැහැ නිරවශේෂ සිද්ධිය කියන එක. ඒතකොට නිරවශේෂ සිද්ධිය කියන්නේ මොකද්ද? ඒ වචනේම පොඩ්ඩක් තියෙනවා ඒක. නිරවශේෂයි. ශේෂයක් නැහැ. ශේෂයක් නැහැ කියන එක. දැන් අපි මම උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ පොඩි උදාහරණයක් ගන්න. ධාතු කැටයක් උඩ දාන එක. ධාතු කැටයක් උඩ දාන සිද්ධිය. එතකොට මේ ධාතු කැටයක් උඩ දාන සිද්ධියේ නියති අවකාශයේ S
අපිට එනවා 1 2 3 4 5 6. මම මේකේ සිද්ධීන් කීපයක් අර්ථ දක්වන්නම්. A කියලා සිද්ධියක් හඳුන්වන්නම්. A කියන සිද්ධිය ගන්නම් මම 2 4 6. B කියලා තවත් සිද්ධියක් හඳුන්වන්නම්. B කියන සිද්ධිය තියෙනවා 1 2 3 5. මෙන්න B කියන සිද්ධිය. අපි C කියලා තවත් සිද්ධියක් ගමුකෝ. C කියලා තවත් සිද්ධියක් තියෙනවා. මේකේ තියෙනවා 2 6. ඒකවල බලන්න මේ A හා B සිද්ධීන් දෙක එකතු කරොත් එහෙම. ඒ කියන්නේ A හා B සිද්ධීන් දෙකට අයිති සියලුම අවයව ගත්තොත්. ඒ කියන්නේ A මේලේ B. A මේලේ B ගත්තොත් එහෙම අපිට එන්නේ මොනවාද? A ටයි B ටයි අයිති සියලුම අවයව ගත්තොත්. එතකොට A ටයි B ටයි අයිති සියලුම අවයව ගත්තොත් එහෙම 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා. 1 2 3. ආය 4ක් තියෙනවා, 5ක් තියෙනවා, 6ක් තියෙනවා නේද? 4ක් තියෙනවා, 5ක් තියෙනවා, 6ක් තියෙනවා. එතකොට A මේලේ B ගත්තාම A මේලේ B ගෙන් අපිට හැදෙනවා නියදි අවකාශය. එතකොට මේ AB හැරුණම ආයේ පිටින් කෙනෙක් නැහැ. පිටින් කිසිදු අවයවයක් ඉතුරු වෙන්නේ නැහැ. AB දෙන්න ගත්තාම. එතකොට AB කියන්නේ නිර්වශේෂ සිද්ධීන් දෙකක්. AB ගත්තාම A හා B කියන්නේ නිර්වශේෂ සිද්ධීන්. ඒ කියන්නේ AB දෙන්නම එකතු කරොත් එහෙම AB දෙන්නගේ සියලුම අවයව ගත්තොත් මේ සිද්ධියට අදාළ නීති අවකාශයේ සියලුම සිද්ධීන් අපිට හම්බ වෙනවා. එතකොට මේ AB දෙන්නන් හැරුණම ආයේ පිටින් කෙනෙක් ආයේ පවතින්නේ නැහැ. අවයවයක් පවතින්නේ නැහැ. එහෙනම් මේ වගේ අපි හඳුන්වනවා නිර්වශේෂ සිද්ධීන් කියලා. දැන් අපි ගත්තොත් එහෙම AC දෙන්න ගත්තොත් එහෙම AC දෙක ගත්තොත් දෙක කියන අගේ තියෙනවා එක කියන කෙනා නැහැ මේ දෙන්නට. එතකොට AC දෙන්න ගත්තාම AC ට පිටින් තව එක කියන කෙනෙක් ඉන්නවා. එක කියන අවයවයක් තියෙනවා. එතකොට මේ දෙන්න නිර්වශේෂ වෙන්නේ නැහැ. A හා C. මොකද අපිට A මේලේ B ගත්තොත් එහෙම A මේලේ C ගත්තොත් මේකෙන් අපිට නියදි අවකාශය ඉන්නේ නැහැ. එහෙමනම් මේක අපිට නිර්වශේෂ සිද්ධීන් කියලා කියන්න බෑ. ඒ වගේමයි B මේලේ C ගත්තත් B මේලේ C ගෙත් අපිට තේරෙනවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 කියන සංඛ්‍යාව නැහැ නේද? 5 6 තියෙනවා. එතකොට B මේලේ C ගත්තත් B මේලේ C ගෙනුත් අපිට නියදි අවකාශය ලැබෙන්නේ නැහැ. එහෙනම් මේවත් B හා C නිර්වශේෂ සිද්ධීන් විදිහට හඳුන්වන්න බෑ. එහෙමනම් අපි නිර්වශේෂ සිද්ධීන් කියන්නේ යම් සිද්ධීන් දෙකක් ගත්තාම ඒ දෙන්නගෙන් සියලුම අවයව ගත්තොත් ඒ සියලුම අවයව වලින් අපිට නියත අවකාශය අවයව ලැබෙනවා අපි ඒවා කියනවා නිර්වශේෂ සිද්ධීන් කියලා. එතකොට මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නිර්වශේෂ කියනවා තාම අපි මේ මම අර්ථ දැක්වීම කරන්නේ කුලකවල ඉඳලා. එතකොට අපි සම්භාවිතාවයේදී සම්භාවිතාවයේ කියන සම්භාවිතාවයේ අර්ථ දැක්වීමෙන් පස්සේ අපිට මේවට තවත් මීට වඩා වෙනස් අර්ථ දැක්වීමක් එනවා. වෙනස් හැඳින්වීමක් අපිට ගන්න පුළුවන් සම්භාවිතාවයත් එක්ක. එතකොට මේ තමයි සම්භාවිතාවයේ මූලික හැඳින්වීම ටික. ඒක මේ ටික ඔයගොල්ලන්ගේ සිලබස් එකේ පීරියඩ් 4ක් දාලා තියෙනවා මේ හැඳින්වීමට. ඊළඟට අපි මෙතනින් සම්භාවිතාවය නම් ඉතුරු ටික මෙතෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සම්භාවිතාවයේ අපේ ප්‍රධාන කොටස් කීපයක් අපි කතා කරනවා. සම්භාවිතාවයේදී අපිට හම්බ වෙනවා සම්භාවිතාවයේ පෞරාණික අර්ථ දැක්වීම. පෞරාණික අර්ථ දැක්වීම ඊළඟට අපිට පෞරාණික අර්ථ දැක්වීමෙන් පස්සේ අපිට ආයම් වෙනවා සම්භාවිතාවයේ ප්‍රත්‍යක්ෂමය අර්ථ දැක්වීම. ප්‍රත්‍යක්ෂමය අර්ථ දැක්වීම. එතකොට එකක් පෞරාණික අර්ථ දැක්වීම ඊළඟ එක දෙවෙනි එක අපි ප්‍රත්‍යක්ෂමය අර්ථ දැක්වීමෙන් අපි ගණන් හදනවා. ඊළඟට අපි ගුණන නීති අසම්භාව්‍ය සම්භාවිතාවයට යනවා. අසම්භාව්‍ය සම්භාවිතාවය. තුන්වෙනි එක අසම්භාව්‍ය සම්භාවිතාවය. ඊළඟට අපි මේකේ තවත් දෙයක් හම්බ වෙනවා ගුණන නීතිය. හතරවෙනි එක ගුණන නීතිය. ගුණන නීතිය. ඊළඟට අපිට මේ ගුණන නීතිය යටතේදී අපි ඊට පස්සේ කතා කරනවා මේ ස්වායත්තතාවය මේ වගේ දේවල් කතා කරගෙන යනවා. ඊළඟට අපිට පස්වෙනි එක විදිහට අපිට හම්බ වෙනවා මුළු සම්භාවිතා ප්‍රමේය. ඊළඟට 6 වෙනි විදිහට බේස් ප්‍රමේය. එතකොට මේ ටිකෙන් තමයි මුළු සම්භාවිතාවය කියන කොටසම කතා කරන්නේ. එතකොට මේකෙදි මේ අපි කතා කරපු ගුණන නීතිය මුළු සම්භාවිතාවයේ බේස් ප්‍රමේය. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපිට රචනා ප්‍රශ්නයකට ගොඩක් ගණන් නිතරම ඇවිල්ලා තියෙන්නේ.